පුතේ නම් සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ ඒත් එක්කම පුතේ මේ ගොඩක් ප්‍රමාදෝනේ මම මේ අපි අර ඊයේ ඔයාලගේ අනිත් කණ්ඩායම ඒ කියන්නේ සෙන්සුරාදා කණ්ඩායමට පන්තිය කරන්න ආරම්භ කරපු වෙලාවෙ මිස් එකවරම ඇති වුණානේ ලොකු ගරවිල්ලක් නේද බොරෝන් ගාලා ගෙනවන්න පටන් ගත්තානේ. අපි මේ වෙලාවෙකට අම්බක් ගාලා මේවා ටික ගලවලා අයින් කරා පොඩි වෙනස් වීම් ටිකක් වුණා. ඒ ටික හදාගන්න තමයි වෙලාව ගියේ. හරි. පුතේ නෝට් එක ලියාගත්තද? මම ඊරෑ දැම්මා. දැක්කද ඒක? ඉන්න මම මයික්ස් ඔන් කරන්න. ඔව්. ඔව් සර්. හරි. මොකද නෝට් එක ලියාගන්න එක මේ ලියාගත්තාම ඉක්මනින් අපිට පාඩම කරන්න පුළුවන්. නැත්තම් ඇහුන්නේ නැහැ කියාවි ආයි කියන්න කියාවිනේ. එක යුද්ධයයි මෙතන. හරි. එහෙනම් පුතේ අපි කතා කර හිටියේ ස්වභාවික ආපදා ගැන. ඉතින් ස්වභාවික ආපදාවක් කියන්නේ මොකක්ද? මොනවාද අපිට මේ පන්තියේදී කතා කරන්න තියෙන ස්වභාවික ආපදා කියලා අපි පසුගිය සතියේ ඔබත් එක්ක කතා කරා. හරි. ඒත් එක්කම පුතේ අද රැයටත් පන්තිය තියෙනවා අර ගිය සතියේ වගේම. එතකොට මට අද දවසේ සෑහෙන ප්‍රමාණයක් ඉතුරු ඉවර කරගන්න පුළුවන්. ඒතර ලබන ඉරිදා උදේ කළාම මේ ස්වභාවික ආපදා මාතෘකාව අවසන් වෙනවා. ඒත් එක්කම පුතේ ඊයේ හවස අපේ දරුවන් සමහර දරුවන් කියන්නේ අපි අච්චරම් මම එක තව ටිකක් එහායිදි කියන්නම්. මොකද තාමත් දරුවන් ලොග් වෙමින් ඉන්නවා. මොකද කඩ නිදිමත විකාරයෙන් ඔයි අර මෙන් එන වෙලාව. ඉතින් ඒ නිසා මේ වෙලාවට ඔවා කිව්වට තේරුමක් නැහැ නේද? තාමත් යථා තත්ත්වයට පියවි 100ට ඇවිල්ලා නැහැ. ඔව් ඒක තමයි. හරි. ඒ හින්දා තාමත් නිදිමත විකාරයෙන් ඉන්නේ. මම කියලා දෙන නිකන් හීනයක් වගේ දන්නේ නැහැ. ඒ නිසා මම තව චුට්ටකින් ඒ ටික ඔයාලට කියන්නම්. මම කියන්න ඕන දේ. හරි. පුතේ ඉතින් මෙන්න මේ නියඟයක් නෑ නේද? හරි. පුතේ නියඟයක් ගත්තාම ඒ නියඟයක් ගැන අපි ඕනවටත් වැඩියෙන් කතා කළා කියලා හිතනවා ගිය සතියේ. ඉතින් ඒකෙදි අපි අවසානයේ ආවා පොඩි නිගමනයකට. මේ නිගමනය තමයි මම මේ කියන්න ගියේ මේ මතක තියමුට සියලු දෙනාට අපි මේවා කතා කළා එදා අවසාන දවසේ. පුතේ කවුරු හරි මේවට සම්බන්ධ වුණේ නැත්නම් අනිවාර්යෙන් බලන්න අර YouTube එක බලලා ඒවා ටික සම්පූර්ණ කරගන්න. පුතේ මෙන්න මෙතන තමයි අපි නතර කරමින් හිටියේ. ඒ කියන්නේ මේ නියඟයක් ඇති වෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන දේවල්. ඉතින් නියඟයක් කියලා කියන්නේ මේක අවසානයේ ඉඳලා ඉස්සරහට. එතකොට හරි. පුතේ නියඟයක් කියලා කියන්නේ ජල හිඟයක්. ජල හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතු දෙකයි. එකක් වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. ඒ වගේම වර්ෂාපතන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඕන කාලෙට නෙමෙයි වහින්නේ. නේද? දෙමව්පියෝ වැඩිහිටියෝ කියන අහලා තියවලට වෙනදට නම් මේ කාලේ වහින්නේ නෑ. වෙනදට මේ කාලෙට වහින්නේ නෑ. මේ අහේතු කාලෙනේ නේද? අන්න එහෙම කියලා දෙමව්පියෝ කියන අවස්ථා තියෙනවා. එහෙනම් පුතේ මෙන්න වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. ඒත් එක්කම වර්ෂාපතන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනදට ලැබුණා නම් මිලිමීටර් 50 දැන් ලැබෙන්නේ මිලිමීටර් 20යි ප්‍රමාණය. ඉතින් මේ දෙකට හේතු වෙන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. එකක් ස්වභාවික හේතු. අනික තමයි මානව ක්‍රියාකාරකම්. ස්වභාවික හේතු වශයෙන් අපි කිව්වා මෙන්න මේවා. මෝසම් සුළං නියමිත කාලයටම ලැබීම, වියලි සුළං ප්‍රවාහ, එල් නිනෝ තත්ත්ව. ඔය අපි ගිය සතියේ කතා කළා. ඒත් එක්කම මෙන්න මේකේ ප්‍රබලම සාධකය මෙයා. අක්‍රමවත් ඉදිකිරීම, ඒ වගේම අක්‍රමවත් ජල පරිහරණය, ඒ වගේම පාංශු පරිහරණය, වනාන්තර විනාශ කිරීම, හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම.
පුතේ මේ සියල්ල මේ සටහනම ඔයාගේ ටියුට් එකේ දාලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ සටහනත් ඇති හිස්තැන් පුරවන්න. මේ සටහනත් ඇති හිස්තැන් පුරවන්න. පුතේ නියඟය නිසා බලපෑම් ඇතිවන ශේෂ්ත්‍ර මොන වගේ කට්ටියටද මේ නියඟය නිසා බලපෑමක් ඇති වෙන්නේ නේද? පුතේ එතකොට අපි එක තැනක පිළිවෙලින් ගත්තොත් මේ නියඟය නිසා පසට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම වනාන්තර වලට බලපෑමක් ඇති වෙනවා. ඇයි? පසට බලපෑමක් ඇති වෙනවා කියන්නේ පස ඉරිතරල යනවා. පසේ ව්‍යුහය වෙනස් වෙනවා. පසට නිසි ආකාරයේ ජලය පෝෂක නැහැ. එහෙනම් ඒකම හේතු වෙනවා වනාන්තර වලට. දර වනාන්තර ගහණය අඩු වෙන්න මේක හේතු සාධක වෙනවා. පුතේ එතකොට මේ නියඟය කොහොමද බල ශක්තියට බලපාන්නේ? නියඟයේ බල ශක්තියට බලපාන්නේ. ඔව්. බල ශක්තියට නියඟ. හරියටම හරි පුතේ. ජල විදුලිය නිපදවන්නට නම් ඔබට අවශ්‍යයි මොනවාද? අන්න ජලය. අපි දන්නවනේ රක්ෂපාන නෝටන් බ්‍රිජ් වල ප්‍රදේශවල නිපදවන ජල විදුලියට එයා ජල විදුලි බලාගාර. ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක වෙන්නේ ඉහළ ඉඳලා ගලාගෙන ජලය. එහෙනම් ජලය නැත්තම් බල ශක්තිය අර්බුදයකට ලක් වෙනවා. උදේ සෞඛ්‍ය කොහොමද සෞඛ්‍ය අර්බුදයට ලක් වෙන්නේ? ලෙඩ වෙනවා. වතුර නැති වුණාම අපි ලෙඩ වෙනවා. සමහර වෙලාවට අපි වතුර නැති නිසා කොහේ හරි තියෙන වතුර ටිකක් අරන් බොන්න තරම් අපි පෙළඹෙනවා. එතකොට ඒ කොහේ හරි තියෙන වතුර අතිශය පිරිසිදු වතුරද නැත්නම් දූෂිත වතුරද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් පුතේ ඒකත් හේතු වෙනවා. අනික කෘෂිකර්මය. ඒක දන්නවා නේද? කෘෂිකර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇති වෙනවා නියම් තත්ත්වයක් ආවොත්. ඒක වගේම පුතේ මෙන්න මේ ජලය කියන ශේෂ්ත්‍රය ගත්තාම ඒක ඒ කියන්නේ නියඟයක් ආවම ඒ නියඟය බලපානවා ජලයට. ඒ කියන්නේ අපේ පෘථුවිය මත තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. කොහේද? එකක් තමයි භූගත ජල මට්ටම. පොළොව මත යට තියෙන ජල මට්ටම අඩු වෙනවා. ඇයි? පොළොව යට තියෙන ජලය පොළොව යට තියෙන ජලය හැදෙන්නේ උඩ තියෙන ජලය ටික ටික ඔයාලට මතකයි හතේ පන්ති ඉගෙන ගත්තා ඔය වර්ෂණය නේද? එහෙම කියලා එක එක වර්ගයේ එක එක තැන් වල නතර වෙන වතුර තියෙනවා කියලා. එහෙනම් මේ වර්ෂණය නිසා ඇතිවන්නා වූ භූගත ජලය නැති වෙනවා. මොකද වැස්සන ඒ නිසා භූගත ජලය සහ භූගත නොවන ඒ කියන්නේ ගංගා ඇලදොල වැව් පොකුණු ආදී යේ තියෙන මෙන්න මේ ජලයක් හිඟ වෙනවා. පුතේ අපි ඔකේ අර ටියුට් එකේ ABCDEFGH දාලා තියෙන්නේ ඔබට කැමති ආකාරයකට ඒ ටික පුරව ගන්න. හරිද? වෙලාවක් ඕනේ නෑ නේද ඒක පුරව ගන්න. වෙනම වෙලාවක් ඕනේද ඒක පුරව ගන්න? නෑ නේද? ඒ වගාව තියෙනවා ඒක. හරි. ඒත් එක්කම පුතේ ඊයේ මේ මිස්ගේ ජීවන චක්‍ර කොටසේ ඒකෙත් පුතේ නෝට් එක දාලා තියෙනවා. ඔබ මොන කණ්ඩායමේ වුණත් ඒ ටික ලියා ගන්න. මොකද බ්‍රහස්පතින්දා ඊයේ කණ්ඩායමට අපිට පන්තිය කරන්න බැරි වුණා. මොකද අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගෝරමුත්ත ආවා එකපාරටම ඔයාගේ පන්තිය පටන් ගන්නවත් එක්කම. හරි. ඉතින් ගෝරමුත්තත් එක්ක වැඩ කරන්න බැරි නිසා අපි ඉවත් වෙලා ගියා ගෝරමුත්ත ගොරෝ හිටියර එළි වෙනකම්. හරි. පුතේ ඉතින් ඒ හින්දා අපි මෙන්න මෙහෙම තීරණයක් ගත්තා. ඔයාගේ ඒ සෙනසුරාදා කණ්ඩායමට ආපු දරුවන්ට අඟහරුවාදා 4:30 6:30 ඒ කියන්නේ අපි අඟහරුවාදා කණ්ඩායමත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසුවා. කාට හරි බැරි කෙනෙක් ඉන්නවා නම් පුතේ එයාට අපි රෙකෝඩින් එක දාන්නම්. රෙකෝඩින් එක බලන්න. ඒ වගේ ඉතින් වෙලාවල් වල සමහරට ඔක ඉරිදා සෙනසුරාදා දවසේ හොඳට කරලා ඒ කණ්ඩායමටම අඟහරුවාදා කරද්දී ආයෙ ගොරවන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා දෙපැත්තට යන හින්දා කමක් නෑ. ඔයාලට රෙකෝඩින් එකේ බලන්න ලැබෙනවා. ඒක එහෙම වෙන්න බැරි කට්ටියට.
අනිත් කාරණේ තමයි පුතේ මේ මම එදා මේ දවසේ ඔබට දැම්මා අපේ අර මධ්‍යවාර පරීක්ෂණයේ ලකුණු. හරි? ඒ මධ්‍යවාර පරීක්ෂණයේ ලකුණු ඔබට දාන්නේ අර ඔයා පුතේ අපි ඔයාලට උපදේශක් දුන්නා. මොකක්ද? අපි ඔයාත් එක්ක පේපර් එක බලලා ඉවර වෙලා ඒ පේපර් එකට ඔයා ලබාගත්තු ලකුණු Google form එකක් එවලා ඇති ඒකට ඇතුළත් කරන්න කියලා. අපේ දරුවෝ බොහොමයක් ඒකට තොරතුරු ඇතුළත් කරා. ඉතින් ඒ තොරතුරු තමයි මම ඔයාට අරක ඒ වගේ මේක හදලා දාලා තියෙන. නිසා මේ ඒ ලකුණු මම දාපු ලකුණක් නෙමෙයි. ඔබ එවපු ලකුණු තමයි මම ආයෙමත් ඒක කුඩාවට හදලා ආයෙමත් දැම්මේ. ඒ නිසා ඒ ලකුණු වෙනසක් වෙලා තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ මම නෙමෙයි. ඔබමයි. ඔයා ඒ Google form එක පුරවද්දී මොනවා හරි ඒක වැරදි විදියට පුරවලා තියෙනවා නම් එතකොට මම දානවා. මම ඉතින් ඒක බලන්නේ මට අදාළ නැහැ. ඒක ඔයාමනේ. ඔයාගේම ලකුණු ඔයාම දානවා. හරි? ඒ නිසා හොඳේ. අන්න එතකොට එහෙම ළමයි 3 දෙනෙක්ගේ විතර පුතේ පොඩි වැරදීම් කීපයක් වෙලා තිබුණා. ඒ කියන්නේ ළමයි සමහර අයගේ 52 82 තියෙන ලකුණු 52 වෙලා තිබුණා. මට හිතෙන්නේ ඒ කට්ටිය අර 60 ලකුණ විතරයි දාලා තියෙන්නේ. අදාළ තීරුවේ නෙමෙයි දාලා තියෙන්නේ කියලා සැකයක් මට තියෙනවා. හරි? කොහොම නමුත් පුතේ එහෙම ළමයි 3 දෙනෙක් විතර මට දෙමව්පියෝ කතා කළා. ඉතින් ඒක අපේ වරදක් නොවන බවත් අපි දෙමව්පියන්ට කිව්වා. මම පුතේ ඒ කට්ටිය ළමයි 3 දෙනෙක් විතර මට නම් තියනවා කියලා මට මැසේජස් තුත් එව්වා. ඔය අතරේ ඔතන ඉන්නවා නම් පුතේ එහෙම ඔයාගේ ලකුණුත් ඔයා ගත්තු ලකුණුත් අපි අර අපි දාපු ෂීට් එකේ ලකුණුත් අතර වෙනසක් තියෙන අය මට දැම්ම ඔයාගේ නමයි පාසලයි ඔයා අන්තිමට ගත්තු ලකුණ 100න් ලකුණයි මට මැසේජ් එකක් දාන්න උතරම ඒ කියන්නේ මේකට මේ අපේ chat box එකට මැසේජ් එකක් දාන්න ඒ chat box එකේ වට අපිට එකතු වෙනවා. එතකොට මට ඒකත් බලලා ඒ අඩුපාඩු ටික මම හදලා අද දවසේ ආයේ ඒ ළමයි 3 දෙනෙක් විතර මම ළමයි 160 ගාණක් විතර හිටපු 150 ගාණකට 50 ගාණක ලිස්ට් එකෙන් ළමයි 3 දෙනෙක්ගේ පුතේ මට නමක් දාන්න පුතේ නමයි ඔයාගේ ලකුණු දාන්න ඕනේ පුතේ. හොඳේ? දාන්න මම ඒක ගෲප් එකට දාන්න. හොඳේ? නිකම් වෙනම මැසේජ් එකක් කොටලා සංශෝධනයේ විය යුතු නම් කියලා මම ඒක වෙනම මැසේජ් එකක් දාලා ඔයාගේ නමයි පාසලත් ඕනේ පුතේ. අපේ ලිස්ට් එකේ යනවනේ පාසල. හරි? ඉතින් සම්පූර්ණම දාන්න. සම්පූර්ණම පාසල සහ ලකුණු. හරි? එතකොට මට දැන් මෙතන දරුවෝ 3 දෙනෙක් විතර මැසේජස් දාලා තුන පේපර් එකත් එක්ක අපි ඒකට එක පේපර් එකත් එක්කම තමයි මැසේජ් එක බලන්නේ කරේ. දැන් මට එහෙම මැසේජ් එකක් දාන්න. එතකොට හරි. පුතේ ඔන්න ඒත් එක්කම අපි ওই පස්සේ සම්බන්ධ වෙච්ච අනේ පුතේ නමක් දාන්න ඕනේ. මේ සෝරි ලකුණුත් දාන්න ඕනේ. හරි? මට ඔයාගේ නම් පුතේ ඇවිල්ලා තිබුණා. හරි. දාලා තිබුණා මම දැන් බැලුවා උදේ බැලුවා මැසේජස් ටික. හරි. මට ලකුණුත් එක්ක දාන්න පටන්. හරි. පුතේ එතකොට ඔන්න බලන්නකෝ මේ ටික බැලුවාම ඔයාට පේනවා මෙන්න මේ තමයි නියමයක තියෙන බලපෑම. ඔය ඇති. අපි යනවා ඊළඟ වැඩේට. හරි. පුතේ ඔන්න බලන්නකෝ. ඒ තමයි නියම් ආපදා කළමනාකරණය. මොකද්ද බොල මේ? ඒ කියන්නේ නියඟයක් එනවා නියඟයක් එන බව දැනෙනවා නම් නියඟයක් තියෙනවා නම් අන්න අපට පුළුවන් ඒක වළක්ව ගන්නවා කියන එකට වඩා අපට ඒකෙන් ඇතිවන හානිය අවම කරගන්න පුළුවන්. පුතේ හිතන්නකෝ දැන් එකපාරටම ශනිකව ආවොත් හිතන්නකෝ සුනාමි වෙලාවකදී නේද? සුනාමි එන බව අපි දැනගෙන හිටියා නම් එදා අපේ මිනිස්සු එදා උදේ වෙරළට යාවිද? අපේ මිනිස්සු එදා උදේ පේමන්ට් එකේ තමන්ගේ බඩු ටික විකුණයිද? අපේ මිනිස්සු ගානු යයිද? නෑ. අපේ මිනිස්සු පුළුවන් තරම් ගෙදරට වෙලා බලාගෙන ඉඳී. එහෙනම් පුතේ මේ ඕනම ආපදාවක් ඕනෑම ආපදාවක් පුතේ කාර්යාලේ මයික් එකක් ඔන්ලා සද්දයක් එනවා. මයික් එක ඔෆ් කරගන්න පුතේ.
හරි. පුතේ නියඟයක් කියන එක අපි ඕනම ආපදාවකින් බේරෙන්න අපට තියෙනවා සුවිශේෂී උපක්‍රම 3ක්. නේද? ඕනම ආපදාවකින් බේරෙන්න අපට තියෙනවා උපක්‍රම 3ක්. මෙන්න බලන්නකො උපක්‍රම 3. එකක් තමයි ආපදාවකට මුහුණ දීම සඳහා සූදානම් වෙනවා. ඒ කොහොමද? අපි හොඳට මේවා කිට්ටයක් ඇදලා හරි වරෙන් හරි එනවා මං එනවා සූදානම් ඒව කියලා. නෑ මොකද්ද පුතේ සූදානම් වෙනවා කියන්නේ? රයිට්. ඒ කියන්නේ ඔබට කියනවා නම් සුළුසුලක් එනවා. සුළුසුලක් එනවා. ඒ නිසා මොකද ඔයා කරන්නේ? ඔයා අන්න ඔයාගේ නිවසේ තකරන් වලින් නම් වැසවිලි කරලා තියෙන්නේ. ඔයාගේ නිවසේ වහලේ තියෙනවා නම් හුලකට ගසාගෙන යන දේවල් ඒවා ටික අපි ඉවත් කරගන්නවා. සමහරවිට ඔබ ඉන්නේ ඔබේ නිවස සුලගකින් කැඩෙන්න පුළුවන් නිවසක් නම් ඔබ එතනින් ඉවත් වෙනවා. බඩු ටික ඉවත් කරගන්න. මේවා තමයි පුතේ සූදානම්. පෙර සූදානම් නේ. මතකනේ විභාගෙ ලියනකොට ඔය ආයෙ වෙලාවෙද පැන්සලගෙන ආවේ. මකණගෙන ආවේ නේ. ඔයාගේ පොත් මේසේ ඉස්සරහා අපි දැක්කා එදා. ඔයා පුදුම සූදානමකින් තමයි ඔයාගේ විභාගෙට ලෑස්ති වුනේ. නේද? ඒ වගේම දෙමව්පියොත් ලොකු උදව්වක් දුන්න අපට. එයාලා අපට වඩා හොඳට ඔයාලා බැලුවා. නේද? අපි බලනවට වඩා හොඳට පිටිපස්සෙන් ඉඳගෙන හරි වාදයක් වුණානේ. වාදයක් වුණාද අම්මලා? හරි. එහෙනම් පුතේ මෙන්න ආපදාවකට අපි මුහුණ දීමට සූදානම් වුණා. එතකොට ඒ සූදානමේදී අපි ඒක ඒ ආපදාව අනුවයි තීරණය කරේ. අපි පුතේ තීරණය කරගන්නවා රයිට් මේම දෙයක් නොතින් කොහෙටද අපි යන්නේ නේද? දැන් ඔන්න ගම් වතුරක් එනවා. එහෙනම් අපි සූදානම් වෙනවා. අපි අපේ බඩු ටික පැක් කරගෙන අපි අපේ ආපදා මල්ලට පැක් කරගෙන අපි ඔන්න සූදානම් වෙනවා ගම් වතුර එන්න ඉස්සෙල්ලා වෙන තැනකට යන්න. නේද? එහෙනම් පුතේ මේ රෙඩිනස් කියන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ වගේම අනිත් එක තමයි පුතේ ආපදාව නිසා ඇතිවිය හැකි හානි අවම කිරීම. ඒ කියන්නේ ඕක මොකක්දනේ? ඕක හැමදාම එකනේ. ඒ නිසා මම වෙනදා වගේම මගේ ඇතුළට වෙලා ඉන්නවා. එහෙම හිතන අපේ ඇත්තට වැඩි හිටියෝ ඉන්නා නේ. ඕක මොකක්දනේ? උපන්දා ඉඳලා ගම් වතුරේ නෝනේ අපේ ගෙදරට. ඒ ගඟායින ජීවත් වෙන මිනිස්සු. එහෙම හිතනවා සමහරව. එතකොට පුතේ මේ පාර ආපු ගම් වතුර ගිය පාරකට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. එතකොට එයා ඇඟ පිටින්ම ගඟ දිගේ ගහගෙන යනවා වෙන්න පුළුවන්. කියන්න බෑ. නේද? ඒ නිසා පුතේ හැම වෙලාවෙම හානිය අවම කරගන්න මොකද අපි කරන්න ඕනේ? මේකත් එක්කම යන එකක් මේක. ඒතර හානිය අවම කරගන්න නම් අපි අපේ බඩු මුට්ටු ටික දැන් හිතන්නකෝ හදිස්සියවත් නේද? අපි අමාරුවෙන් හම්බ කරගත්තු බඩු මුට්ටු ටික නේ? අපි අමාරුවෙන් මාසාන්තමේ පඩියෙන් ගෙවන්න ගත්තු බඩු ඒවා ටික හදිස්සියවත් ගම් වතුරක් ඇවිල්ලා ගහගෙන ගියොත් මොකෝ වෙන්නේ? අන්න අපරාධෙ. ඉතින් ඒවා හානි අවම කරගන්න අපට හැකියාව තියෙනවා. ඒත් එක්කම පුතේ ඊළඟ එක තමයි මෙන්න ආපදා තත්ත්වය සමග ජීවත් වෙන්න අනුහුරු වෙනවා. ඇඩැප්ටේෂන් නේද? අපි ඔන්න දැන් මේ ගම් වතුරක් එනවා කියලා බලන්නකෝ. ඔය ගඟායේ ඉන්න මිනිස්සු ටික අයින් වෙලාද? නෑ. තවමත් ඒ කට්ටිය ඒ විදිහට නෑ. හැබැයි ඒක ආපදාවට මුහුණ දෙන්නට හැකි වෙන විදිහට ඒ කට්ටිය තමන්ගේ ගෙවල් දොරවල් සකස් කරගෙන තියෙනවා. බොහෝ අයගේ තට්ටු දෙකේ තට්ටු නිවාස තියෙන්නේ නේද? එයාගේ පහළ තට්ටුවට එයා දන්නවා සාමාන්‍යයෙන් ගම් වතුරක් එන්නේ පහළ තට්ටුවට විතරයි. නේ? එයාලා තට්ටු දෙකේ ගෙවල් හදාලා තියෙනවා. එතකොට එයාලා මොකද කරන්නේ? ගම් වතුර එනකොට රයිට් අන්න එයාලා බඩු මුට්ටු ටිකක් අරගෙන උඩ තට්ටුවට යනවා. බඩු මුට්ටු ටිකක් අරගෙන උඩ තට්ටුවට යනවා. ඊට පස්සේ ගම් වතුර ආවා මාතල් එකේ බලාගෙන ඉන්නේ. හරි. පුතේ මෙන්න එයාලා ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් එයා මොකද කරන්නේ? ඒ ප්‍රදේශයේ ඒ ආපදාවත් එක්ක ජීවත් වෙන්න හුරු වෙනවා. අනුහුරු වෙනවා. ඇඩැප්ටේෂන් එකක්. පුතේ ඔන්න ටියුට් එකේ ඕවා මං ලියලා දාලා ඇති. right
පුතේ ඊළඟට අපි යනවා පුතේ ඔන්න මොකක්ද ඔව් අපිට ඊළඟට අහනවා පුතේ පිටු අංක 14 පුතේ අර මම ලියාපු එකේ කියව ගන්න බැරි මොනවා හරි තියෙනවා නම් මට ඒ වෙලාවට කියන්නවද හරි පළවෙනි 14 වෙනි පිටුවේ අපෙන් අහනවා දෙවෙනි කොටසේ නියං ආපදා කළමනාකරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මේ තියෙන නියං ආපදාවක් කළමනාකරණය කරගන්න පුළුවන් ගත හැකි ක්‍රියාමාර්ග එකක් තමයි ජලනාස්තිය අඩු කරනවා නේද ජලනාස්තිය අඩු කරනවා අපි බොහෝ විට මොකද කරන්නේ අපි අතින් නිකමට දෛනික ජීවිතයේ සැලකුවොතින් අපට අපේ අතින් ගොඩාරියක් වතුර නාස්ති වෙනවා ගොඩාරියක් වතුර නාස්ති වෙනවා නියං ආපදාවක් නියංගයක් කියන්නේ ජලය ඉවත් වෙන එකක් අන්න ඒ නියං ආපදාව නැති කරන්නට ඔන්න අපිට පේනවා මොකක්ද මෙයා වගේ ජලනාස්තිය අඩු කරන්න අවම කරන්න ඕනේ නැත්තම් ඔන්න අපි තවත් එකක් තමයි පුතේ මේ ජල සංරක්ෂණය සිදු වෙන විදියට අපේ කෘෂිකාර්මික කටයුතු සංවිධානය කරන්න ඕන කොහමද මෙන්න මේ නියං ප්‍රතිරෝධී ඔය පේනව නේද නියංගයට ඔරොත්තු දෙන ප්‍රභේද බගා කරන උදාහරණයක් පුතේ මේ බඩ ඉරිඟු නියං දැන් වාට පේනවා පුතේ මේ මෙතන පොළොව ඉරිතල ඒ වුණාට බඩ ඉරිඟු ගස් හරි ලස්සනට හැදිලා තියෙනවා බඩ ඉරිඟු ගස් නියංගයන ප්‍රදේශයට නියංගයන ප්‍රදේශ නියංගය ආවට පස්සේ පොළොව ඉරිතැල්ල කාන්තාරයක් බවට පත් වෙනවනේ ඔව් ඒ කියන්නේ නියංගය තියෙන දවස් වලට විතරයි හැබැයි පුතේ නැවතත් එයාට ජලය ලැබුණාට පස්සේ ඒ ජලය නිසා නැවතත් අපේ පසුතලයන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා නමුත් මේ කාන්තාරයක් ඇති වෙන්න තරම් කාන්තාරයක් ඇති වෙන නම් පුතේ හේතු ගොඩාරියක් එතන තියෙනවා. ඒ කියන්නේ නිකන් මාසයක් දෙකක් වැස්සක් නැති වුණායි කියලා එතන කාන්තාර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ එතන පොළව తాවකාලිකව හිරිතලා ගිහිල්ලා తాවකාලික සිද්ධියක් විතරයි එතන වෙන්නේ. එනමුත් අපි සාමාන්‍යයෙන් දන්නවා එහෙම දෙයක් වෙන්න නම් ඒ කියන්නේ කාන්තාරයක් වෙන්න නම් එකෝ මාස 5ක් 6ක් 7ක් 8ක් සමහර අවුරුද්දක් තිස්සේ වැස්ස අඩුවෙන්ම නැතුවම තියලා තියෙන්නට ඕනේ. හරි පුතේ ඔය අතරේ පුතේ අපිට පේනවා අනිත් එක තමයි මෙන්න මේක. මොකක්ද? වැසි සමයේ ජලය එක්රැස් කරගන්නට ඕනේ. ගිනි කන්දක් ඇති වෙන්නේ කොහොමද? මේ පාඩමට කොහොමද පුතේ ඒක සම්බන්ධ? ආපදාව අඩමඩ ගිනි කන්ද. ඔව් හරි. ඉතින් ගිනි කන්දක් ඇති වෙන විදිය කියා දෙන්න ගියොතින් දැන් අපේ පාඩම ගොඩක් එහාට යනවා පුතේ. උදා සරලව කිව්වොතින් ගිනි කන්දක් කියලා කියන්නේ පොළොවේ තියෙන මැග්මා එහෙම නැත්නම් ලාවා අපි මැග්මා කියලා කියන පොළොවේ අභ්‍යන්තරයේ තියෙන ද්‍රව වෙච්ච යකඩ අධික රස්නය නිසාද ද්‍රව වෙච්ච යකඩ පොළොවේ සමහර දුර්වල ස්ථාන වලින් මතු පිටට ඇවිල්ලා ඒක ගිනි කන්ද ඒක තමයි අපි කියන්නේ ගිනි කන්දක් කියලා. හරි. එතකොට අපි ගිනි කන්ද ගැන කතා කරනවා මේ ලබන අවුරුද්දේ අපිට තියෙනවා පුතේ. ඒත් එක්ක පුතේ 7 පන්ති අපි ඉගෙන ගන්නනේ පොඩ්ඩක් නේද? ওই පාෂාණ කණජ පාඩමේදී ගිනි කන්ද ඇතිවීම ගැන. හරි. පුතේ එතකොට මෙන්න මේ වැසි සමයේදී අපි දැන් නියං කාලයක් තියෙනවා නම් ඒ නියං කාලයට හේතුව වතුර නැති වෙන එක. ඒ නිසා අපේ එදා රජවරු එදා හිටපු මිනිස්සු මේක හොඳට දැනගෙන හිටියා. අපිට වඩා හොඳට ඒ කට්ටිය දැනගෙන හිටියා. ඒක නිසා එයාලා මොකද කරේ? එයාලා වතුර වැඩියෙන් තියෙන කාලේ එයාලා වතුර එකතු කරගත්තා. නේද? අන්න මේ වගේ යෝධ ප්‍රමාණයේ මහා සාගර වගේ වැව් ඔබ අනුරාධපුර පොළොන්නරු පැත්තේ ගියාම ඔබට දකින්න ලැබෙනවා මේ සජීවී නිදර්ශන නේද මේ වගේ සමහරවිට එක එහා කෙළවර නොපෙනෙන මහා වැව් ඉදිකරේ ඇයි ඔවුන් දැනගෙන හිටියා මොකක්ද වර්ෂයේ එක කාලයක් වැස්ස ලැබෙනවා
නමුත් වර්ෂයේ තව කාලයකදී වැස්ස ලැබෙන්නේ නැහැ. එහෙනම් එයා කිව්වා තීරණය කරා අන්න වැසි ලැබෙන කාලයේදී ඔකට හොඳ උදාහරණයක් අපිට තියෙනවා නේද අපේ ඉතිහාසයේ පරාක්‍රමබාහු රජු නේද? එතුමාගේ අනගි ප්‍රකාශයක් ගැන අපි කියනවා නේද? දැන් ඔයාලා ඉතිහාසය ඉගෙන ගන්නකොට මතකයිද? අහසින් වැටෙන එක දියමි දක්වා ප්‍රකාරයෙන් තොරව මුහුදට අහසින් වැටෙන එකදු දියමි දක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි. බලන්න කොච්චර හොඳ සංකල්පයක්ද කියලා නේද? මුහුදට ගියොත් අපි දන්නවා වැඩක් නැහැ ගන්න බෑ. අර ඔයාලා වගේ තමයි නේද? ඔයාලා වගේ තමයි. ඒ කියන්නේ පාඩම් නොකරතුන් ඔකේ ගන්නම දෙයක් නැහැ. ඒ නිසා වතුර ටික මුහුදට ගියොත් ඒ වතුර ටික ලුණු රස වෙනවා. ඒ නිසා පරාක්‍රමබාහු රජු කියනවා හැබැයි બોලේ එකම වතුර බින්දුවක්වත් ප්‍රයෝජනයට ගන්න නැතුව යවන්න නම් එපා එළියට. අන්න ඒ සංකල්පය තමයි ලංකාවේ ඔය අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශ අපි කියන්නේ වැව්බැඳි රාජ්‍ය නේද? වැව්බැඳි රාජ්‍ය. පුතේ ඔය ඉතිහාසය ගැන කතා කරනකොට ඒ දවසේ මේ ලොකු වැවක් ඉදි කරලා බැලුවොත් ඒ වැවත් එක්ක තවත් වැව් ටිකක් තියෙනවා. ඒ මොකද? බැරි වෙලාවත් ලොකු වැවේ වතුර දැන් වැස්ස කාලේදී බලන්න මේ කට්ටිය කොච්චර මේ හිතනවද කියලා. එක වැවක ලොකු වැවේ වතුර ටික මහ වැස්සකදී වැවේ වතුර ඉතිරිලා වැවට දරා ගන්න බැරි වෙනකොට අපරාධනේ ආයි වැවෙන් උතුරනවනේ. ඒකත් නවත්තන්න මොකද කරන්නේ? ඒ වැවට පහලින් ඊට වඩා පොඩි වැවක් හදනවා. අන්න මේ වැව උතුරාගෙන එන්න මට්ටමට නකොට ඒ වැවේ වාන්දරට ඉවත් කරලා පුතේ අන්න අරවත් වතුර ටික කුඩා වැව් වලට යවනවා. ඒ කියන්නේ පුතේ මේක තමයි ලංකාවේ තිබිච්ච වාරි තාක්ෂණය. ඒ හරහා පුතේ මේ ඉදිවෙනවා එක වැවක් වටේ. එක වැවක් වටේ තව වැවක්. එක වැවක් වටේ තව වැවක්. ඔන්නෝම තමයි තීරණය කරන්නේ. බලන්නකො වැව් ජාලයක්. ඒ කියන්නේ එහෙනම් මෙන්න එතකොට මෙයාට වැඩි වෙනකොට මෙයාට යවනවා. එයාටත් වැඩි වෙනකොට මෙයාට යවනවා. මෙයාට වැඩි වෙනකොට මෙයාට යවනවා. සාමාන්‍යයෙන් පුතේ මේ වැව් ජාලය පිරෙනකොට එහෙම ගම් වතුර තත්ත්වයක් ඇති උනේ නෑ එදා. එහෙනම් පුතේ ඒක නිසා එයාලා මොකද කරන්නේ? මුළු අවුරුද්ද පුරාම වතුරවල කිසිදු ඉඟයක් නැතුව වගා කටයුතු කළා. එක කන්නයක් වැසි ජලයෙන් කළා. ඒ කියන්නේ මේ ස්වභාවික වැසි ජලයෙන් සහ ඊළඟ කන්නය එයාලා වැව් ජලයෙන් කළා. ඉතින් මේ නිසා ලංකාවේ අන්න නියම් ආපදා කළමනාකරණය එලටම තියුණා මේ සමයක් නේද? දැන් කොහමද නේ? දැන් පුතේ අර විදින මන් තීරෝ දැම්මම හරිනේ. එතකොට වැව් ටික සේරම ගාලට තියෙනවනේ වතුර ටිකනේ. ඉතින් ඒ හින්දා ඔන්න ඔයාට පේනවා මේ වැව් තාක්ෂණය වාරි තාක්ෂණය ඊටම සුප්‍රසිද්ධ සහ සුප්‍රකටව තිබුණේ අපේ ලංකාවේදී. ඉතින් පුතේ අනිත් එක තමයි මෙන්න මේ ඊට අමතරව අපේ ওই කතරගම පැත්තේම යනවනම් ඔබ කතරගම පැත්තේම යනවනම් මේ වගේ ඒවා දැකලා ඔය කතරගම ඒ වගේම ওই සේවනගල සූර්යරාව වගේ මේ වැඩියෙන්ම අඩුවෙන්ම පුතේ ජලය ලැබෙන ප්‍රදේශවල මේ මොකද කරලා තියෙන්නේ? එයාලගේ ගෙදර තියෙන ටැංකියක්. මේ ටැංකියට වතුර කොහෙන්ද? පුතේ මේ ටැංකියට වතුර එන්නේ අන්න හරි. වැහි පීල්ලේන වතුර ටික තමයි මේ කට්ටිය එකතු කරගන්නේ. එතකොට වැහි පීල්ලේන වතුර ටික එකතු කරගෙන තමයි මෙයාලා Tamanට අවශ්‍යතාවය සම්පූර්ණ කරන නියම් ආපදාවක් කළමනාකරණය කරගන්නේ. ඒ වගේම පුතේ මේ නියගයකට හේතු වෙච්ච කාරණය තමයි පුතේ වනාන්තර විනාශ කිරීම. අපි වනාන්තර විනාශ කරනවා. අන්න ඒ විනාශ කරන නිසා තමයි මේ ජලය නැති වෙන්නේ. නමුත් වර්තමානයේ
ඒ විනාශ කරපු වනාන්තර වෙනුවට නව වන වගා ඇති කරනවා. එමගිනුත් නියං ආපදා කලමනාකරණයක් කරගන්නට හැකියාව ලැබෙනවා. හරි. ඔන්න ඔයිට අමතරව පුතේ අනිත් එක තමයි දැන් නියං ආපදාවත් ගැන කතා කරද්දී අපි කිව්වා නියංගයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් එක ශේෂ්ත්‍රයක් තමයි බල ශක්තිය. නේද? බල ශක්තිය. ඒ නිසා මොකද කරන්නේ? දැන් අපිට වතුර අඩුයි නම් අපි මේ වතුර ටික බල ශක්තිය උත්පාදනයට භාවිතා කරොත් හරියද? නෑ. ඒ නිසා අපි නිරන්තර යොමු වෙන්නට ඕනේ විකල්ප බල ශක්ති වලට. විකල්ප බල ශක්ති වලට මේ වගේ සූර්ය බල ශක්තිය සහ සුළං ශක්තිය. පුතේ ලංකාවේ තියෙනවද සුළං බල ශක්තිය සහිත බලාගාරයක්? තියෙනවද? සුළං බල ශක්තියෙන් ඔය කණුනම් තියෙනවා හම්බන්තොට. කොහෙද තියෙන්නේ? හම්බන්තොට තියෙනවා. හම්බන්තොට තියෙනවා. ඊට අමතරව තව එකක් ගන්නවද? උත්කලම ආව් මන්නාරමේ නේද? මන්නාරමේ තියෙනවා. ඒකේ නම මොකද්ද පුතේ? ඒ සුළං බලාගාරේ නම මොකද්ද? නිදිමතේ ඉන්නේ. මොකද්ද? එරුයි මතක නැහැ රශ්මි මතක නැහැ සනෙත් මතක නැහැ ඈ පුතේ තම්බ පවනි කියන සුළං බලාගාරේ නම. ඒ කියන්නේ තම්බපන්නියේ සිට හමාගෙන සුළං කියන අර්ථය ඇතිව තමයි ඒ නම දාලා තියෙන්නේ. තම්බ පවනි කිලෝමීටර් 1ක් විතර තියෙනවා මේකේ මෙගාවොට් 100ක් විතර නඩරට ජාතික විදුලි බල ජාලයට මුදා හරිනවා. ඒත් එක්කම මේ ව්‍යාපෘතියේ වැඩ ඉවර නැහැ. තවමත් එක දිගට යනවා. ඉතින් ඔන්න ඔවැනි ව්‍යාපෘති තමයි ලංකාවට අවශ්‍ය වෙන්නේ. නේද? ඉතින් හොඳ වගේම නරකක් තියෙනවනේ ඕනම දෙයක්. ඉතින් ඔන්න පුතේ හොඳ පැත්තක්. හරි. මම හැමදාම බයින එකනේ කරන්නේ නේ. පුතේ ඔන්න මේ ඒක හොඳ එකක් පුතේ. මොකක්ද? ඇත්තටම මේ විකල්ප බල ශක්තිය අපිට දැන් හිතන්නකෝ ගෙදර ලයිට් බිල් තාත්තා බයිනවා ඇති අම්මා බයිනවා ඇති පුදුම ලයිට් බිලක් එන්නේ අපි එච්චර පාවිච්චි කරන්නේත් නැහැ. නේද? පුතේ ඒක එහෙම වෙන්නේ මේ බල ශක්ති උත්පාදනයට යන වියදම එයාලා අපෙන් තමයි ගන්න. නමුත් අපිට පුළුවන් නම් අපේ ගේ වහල උඩ මේ වගේ සූර්ය කෝෂ පැනලයක් හයි කරගන්න අපිට අන්න ඒ විදුලි බිල අඩු කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ හයි කරන්න යනකොට මූලික වියදම ටිකක් සැරයි. මූලික වියදම සැරයි. සාමාන්‍ය පුතේ වර්ග අඩි වර්ග මීටර් එකක සූර්ය කෝෂ පැනල් එකක් රුපියල් 50000 30000ක් වගේ වෙනවා. වර්ග මීටර එකක්. සාමාන්‍ය මීටරයක් දිග මීටරයක් පාළ කොටස. ඉතින් ඊට දැන් වහලක් තරම අපේ නිවසට අවශ්‍ය දේ නිර්මාණය කරගන්න ආසන්න වශයෙන් ලක්ෂ 2ක් 3ක් යනවා. නමුත් ඒක දිගු කාලීනයි. එතකොට කාටවත් ලයිට් බිල් ගෙවන්න ඕනේ නැහැ. නිකන් බලන්නකො ඔයාගේ ගෙදර ලයිට් බිල අවුරුදු 10කින් ගුණ කරලා මාසික ලයිට් බිල 5000යි නම් 5000 12න් ගුණ කරාම 60000ක් එනවා අවුරුද්දට. එතකොට 60000 ඒවා 5ක් ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ඒ කියන්නේ අවුරුදු 5කින් ඔයා ඒ ගෙවන ටික ඉතුරු කරගත්තා නම් ඔව් පුතේ වහිනකොට කියන්නේ වහිනවයි කියන්නේ හැමදාම වහින්නේ නැහැ පුතේ අපිට. නේද? වහිනකොට ඒ කියන්නේ අපේ මාසයක් ගත්තොත් මාසෙන් සතියක් ගත්තොත් සතියේ දවස් දෙකක් වැස්සොත් ඉතුරු දවස් 5 අපට එළිය තියෙනවනේ. මෙයා පුතේ බැටරි වලින් ඒ නිපදවන විදුලිය පරිස්සම් කරගන්න පුළුවන්. ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙම නැතුව තව වැඩක් තියෙනවා කරන්න. මොකක්ද දන්නවද? ඒ කියන්නේ අපිට විදුලි බල මණ්ඩලයේ සැපයීමක් තියෙනවා. ඒකක් තියෙනවා අරකක් තියෙනවා. අපි පාවිච්චි කරන්න වැඩිපුර සූර්ය කෝෂයක පාවිච්චි කරන්න බැරි නම් අපි අරකට යනවා. එතකොට ඉතා කුඩා මුදලක් තමයි
අපෙන් ණය වෙන්නේ මෙන්න මේ වගේ විකල්ප බල ශක්ති වලට අපි යොමු වුණොතින් අපිට නියං ආපදාවක් කලමනාකරණය කරගන්නට අපූර්වට හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් පුතේ ඔන්න එතනින් පස්සේ අපි එනවා අපේ ඊළඟ මාතෘකාවට අපටත් අනිත් අයට අන්න හරි. ඔව් ඒකත් දන්නවනේ එහෙම ක්‍රමයකුත් තියෙනවා. අපිට පුළුවන් අනිත් අයටත් දෙන්න. අනිත් අයටත් දෙන්න කියන්නේ අපිට වැඩි නම් නේද? අපිට වැඩි නම් අපිට පුළුවනි ඒක ලංකා විදුලි බල මණ්ඩලය හරහා එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන් අපිට ගණනකුත් මුදලකුත් හම්බ වෙනවා. මුදලක් හම්බෙන්නේ නැහැ. අපේ විදුලි බිලෙන් ඒක අඩු කර ගන්නවා යාලා. හරි. පුතේ ඔන්න ඔය විදියට නියං ආපදාවක් අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. වෙන්න බලන්නකෝ පුතේ මේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ? ගම් වතුර නේ වතුරේ බැහැලා එනවා. පුතේ මෙහෙම ජීවිත කොච්චර තියෙනවද ලංකාවේ? මේ වගේ ජීවිත ඒ කියන්නේ එයාලා එක කාලයකට වතුර ගලනවා. එතකොට එයාලා පදිංචි වෙන ස්ථානයලට නැති වෙනවා. එයාලා මෙච්චර කල් හොයාගත්තු සියල්ල එයාලට අහිමි වෙනවා. සමහරවිට ජීවිත පවා අහිමි වෙනවා. ඉතින් පුතේ මෙන්න තවත් අපේ ලංකාව තුල අපිට නිරන්තරයෙන් මේක අපේ ප්‍රදේශයට බහුලයි මේක නේද? ගින්ගඟ ආශ්‍රිතව මේ ක්‍රියාවලිය හරි බහුලයි. ඒ නිසා ගම් වතුරක් කියලා කියන්නේ නැවතත් අපට ලැබෙන ස්වභාවික ආපදාවක්. ඉතින් මේ ගම් වතුරක් ඇති වෙන්නේ කොහමද? සමහර විට පුතේ ගම් වතුරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජලයෙන් යට නොවි පවතින ප්‍රදේශයක්. ජලයෙන් යට නොවි පවතින ප්‍රදේශයක් කෙටි කාලයක් තුල අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ජලයෙන් යටවීම තමයි අපි කියන්නේ ගම් වතුරක්. ගම් වතුර ඇති වෙන ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ෂණික ආප්ප වගේ ගම් වතුර ගන්නවා. මේ තිබුණාද මේ වැස්සද මේ බද්දගමක් තියෙනවා එහෙම තන. මතකයි දන්නවද? අර බද්දගම කුම්මේ පිට්ටනිය ඉස්සරහා. අයියෝ ඔව් පුතේ අන්න නිකයි යන්තම් චුට්ටක් සක්කාවත් අර පිට්ටනිය ඉස්සරහා. මොකද ලංකාවේ ප්‍රධාන අපේ බද්දගම ප්‍රධාන පළාත් පාලන ආයතනයක් ඉස්සරහා තියෙන්නේ මේක. හරි. ඔය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කී දෙනෙක් යනවද නේද? නමුත් එක දු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඕවා පේන්නේ නැහැ. ඒවා පේන්නේ දකින්නෙත් නැහැ. ඒවා දැක්කේ නැකෝ. ඒ එකක් තියනවද? නෑ. ඒ මේ ආනු බ්ලොක් කර. මොකද පුතේ? හරි. එහෙනම් වෙලාවට කානු බ්ලොක් වෙනවා. බ්ලොක් වෙනවා. ඒක තමයි. පුතේ එහෙනම් ඒ වගේ නාගරික ප්‍රදේශයක එවැනි ව්‍යාපෘතියක් කරගන්න බැරි නම් මොකටද ඒක නේද? මේකට සියලු දෙනාම වගේ කියන්න ඕනේ. කියන්නේ සියලු දෙනා නේද? පක්ෂ ભેදයක් නැතිව සියලු දෙනා වගේ කියන්න ඕනේ. ඒ කියන්නේ පුතේ එතන නිවැරදිව කාණු පද්ධතිය නිර්මාණය කරනවා නම් නේද? එක පැත්තකට දැන් වතුර බහැලා යන විදියට බෝක්කුවක් හරි දාලා එක පැත්තකට වතුර යවන්න මේ කොළ ගොඩු දාලා එක එක කොලාරෝ මේව දැම්මම ඉර වෙලා යට වෙනවා. ඔව් අන්න ඒවා අපි කියනවා ෂණික ගම් වතුර. ෂණික ගම් වතුර ඒකට හේතුව ඔය බලන්න ප්‍රධාන නගරය යට වෙනවා. එනම් පුතේ ඒ කාණු හොයා කියපු කතාව තමයි නාගරික ප්‍රදේශවල වතුර බැස යන කාණු අල මාර්ග අවහිර වීම නිසා මෙන්න මේ தත්ත්වය උදා වෙලා තියෙනවා. right පුතේ මෙන්න ඔබට පේනවා අනිත් කාරණේ තමයි සරි අනිත් ඒලා නේද? ඔව් අනිත් එක තමයි දෙවැනි එක ඔය අනිත් අවස්ථාව නේද? ඒ කියන්නේ පිටාර ගැලීමෙන් ඇතිවන ජල ගැලීම. පිටාර ගැලීමෙන් එතන එක දාලා නෑ. ඔව් පිටාර ගැලීමක් කියලා කියන්නේ ගඟ පිටාර ගැලුවාම අන්න ඒකිනුත් ජල ගැලීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ජල ගැලීම් ආකාර දෙකයි. එකක් පිටාර ගැලීමෙන් ඇතිවන ජල ගැලීම්. ඔව් ඒක තමයි. ඒකත් ඒ පුතේ සමහර විට කාණු සුද්ධ කිරීමෙන්ම ඕක වෙන්නේ නැහැ. කාණු සුද්ධ කිරීමෙන්ම විතරක් ඒක වෙන්නේ නැහැ. මොකද අධික ජල පහරක් එනවා එතන. ඒ අධික ජල පහර කොහෙන් හරි
ඉවත් කරන්න ක්‍රමයක් තියෙනවනේ ශනිකව. එහෙම නැතුව කාණු වල එක ඒවා එකතු වෙනවා කියන එක අපිට කියන්න බෑ. චූටි කාණුවක් නේ තියෙන්නේ එතන. නේද? ටිකක් ලොකු කාණුවක් බැඳලා මොකෝ ඉන්නේ නේ. හරි. පුතේ එහෙනම් ඔය විදිහටම අපි එනවා අපේ ඊළඟ කොටසට ජල ගැලීමකට හේතු සාධක. මෙන්න මොලේ හේතු. අධික වැස්ස. ඔයාලට හිතලා ලියන්න පුළුවන්ද? අධික වැස්ස නේද? ඒ වගේම වනවැස්ම ඉවත් වීම නේ? කොහොමද පුතේ වනවැස්ම ඉවත් වුණාම ගම් වතුර තියෙන්නේ? ඒසනේ. වනවැස්ම ඉවත් වුණාම ගම් වතුර. සර් ටීම් ඈ? ක්‍රමවත්වනේ පොළොවට යන්නේ. ඔව්. ගලාගෙන යන්නේ. ඔව්. වනවැස්ම ඉවත් වුණාම පාර අක්‍රමවත් තමයි මේ ජලය පතිත වෙන්නේ ගලාගෙන යන්නේ. ඔව්. මොකක්ද ඒකෙන් වෙන්නේ? වෙන කෙනෙක් මට දෙන්නකෝ උත්තරයක්. වනවැස්ම ඉවත් වුණොතින් ගම් වතුරක් ඇති වෙන්නේ කොහොමද? ඇයි මයි පුතේ කොහොමද වෙන්නේ? වනවැස්ම ඉවත් වුණාම වතුර අර සනත් කිව්වා වගේම වැස්ස වෙලාවේදී ඒ පස ගහගෙන යනවා කොහෙටද? කොහෙටද? ගංගාවට, ගඟේ පතුලට නේද? නිකමට හිතන්න ඔයාගේ ගෙදර ගඟ ගොඩ කාණුව දිහා බැලුවාම කාණුව එක වැස්සකදී ගොඩ වෙලා නේද? ඇයි? උඩින් ගහගෙන එන පස් ටික නිසා. ඊට පස්සේ ගොඩ වෙලා යට වෙනවා. ඔව් ඒ පාර ගඟේ පතුල අඩු වෙලා, ඒ කියන්නේ ගැඹුර අඩු වෙලා අන්න ඒ වතුර ටික පිටාට දානවා. එහෙනම් පුතේ මෙන්න වනවැස් මේක තමයි නේ. ධාරිතාව අඩු වෙනවා. අපේ අක්‍රමවත් ඉදිකිරීම නේද? ජලය බැස යන මාර්ග අවහිර වෙනවා. අක්‍රමවත් ගම් පරිහරණය, අවිධිමත් ගොඩ කිරීම. මේ සියල්ල නිසා අපකට පුරා ගන්න. ගංගාට ඇති වෙන වහිනකොට ශාක තියෙනකොට ශාක වලටත් ජලය උරා ගන්නකොට ඔව් එතකොට ශාක මුල් දිගේ ලස්සනට ඒ වතුර ටික පොළවට යන්නේ. එතකොට භූගත ජල මට්ටම තමයි වැඩි වෙන්නේ. පුතේ එතකොට මෙන්න බලන්නකෝ මේ ජල ගැලීම් නිසා ඇතිවන බලපෑම නේද? බලපෑම ජීවිත හානි වෙනවා, විදුලි සැපයුම් ප්‍රවාහන සේවා අඩාල වෙනවා, නිවාස දීපල වලට අලාභ වෙනවා, ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙනවා. මෙන්න මේ ඇයි සමහර වෙලාවට පුතේ ගම් වතුර ගැලුවාම අපේ ලිදේ දැන් ගම් වතුර එනකොට මේ ගම් වතුරත් එක්ක මොනවද ඉන්නේ? ඒ ගම් වතුරත් එක්ක සමහර විට ඒ ගම් වතුර එනකොට වැසිකිලි අරහා තමයි ওই ගම් වතුර එන්නේ. ඒ වතුර ටිකම තමයි අපේ ලිඳටත් වැටෙන්නේ. නේද? ඒ නිසා පුතේ මේකෙන් අපේ ලිඳ අපිරිසිදු වෙනවා. ඇයි? වැසිකිලි වලින් හොදගෙන වතුර ටික තමයි අරකටත් වැටෙන්නේ. එතකොට අපේ ලිං අපිරිසිදු වෙනවා. ඒ නිසා පුතේ යම් කාලයක් යනකම් අපට අපේ ලිං වලින් වතුර බොන්න තරම් හැකියාවක් නැහැ. එහෙනම් මේ අපේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදු වෙනවා මේ කාල සීමාව තුළ. හරි. ඒත් එක්කම අන්න නියං ආපදා කළමනාකරණය කරගන්නේ කොහොමද? ගම් වතුර ආපදා කළමනාකරණය කරගන්නේ කොහොමද? ඔව් පුතේ ඔය ගස් මැරෙනවා. හරියටම හරි පුතේ. ඒ කියන්නේ ගොඩ කාලයක් ගම් වතුර තිබුණාම ඒ එතන වතුර එකතු වෙලා එකතු වුණාම මොකද වෙන්නේ? එතන මුල් ඔව් මුල් තැන් ඔව් හරි පුතේ. ඒ කියන්නේ හිරුවෙලිය ලැබෙන්නේ ඒ වගේ දේවල් නිසා ශාක මියදෙනවා. ඔන්න පුතේ ගම් වතුර ආපදාවක් ආවම ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද? මොකක්ද? එකක් ගම් වතුරට යටවන ස්ථාන තියෙනවා නම්, යට වෙන තැන් තියෙනවා නම් ඒවා එතන ඉදිකිරීම කරන්න එපා. නේද? ඉදිකිරීම කරන්න එපා. ඒ වගේම එහෙම ඉදිකිරීම කරන්නම ඕනේ නම් ශක්තිමත් කණු උඩ ඒ වගේ දේවල් ඉදි කළාට කමක් නැහැ. ඒ වගේම අනිත් එක පුතේ බාගෙට වතුරෙන් යට වෙච්ච නිවාසවල ඉන්න එපා. ඉන්න එපා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඔව්. ඇයි එහෙම කියන්නේ? පුතේ
වතුරෙන් යට වෙලා තියෙනවා නම් ඒ බිත්ති බිත්ති විසින් වතුර උරා ගන්නවා. වතුරට පෙඟෙන බිත්ති. වතුරට බිත්ති පෙඟුනාම ඒ බිත්ති වල ශක්තිමත් භාවය නැති වෙනවා. නැති වුනාම වහලත් එක්ක ඒ බිත්ති කඩාගෙන වැටෙනවා. එතකොට අපි ඒක ඇතුළට වෙලා හිටියොත් අන්න අපට ජීවිත හානි වෙන්න පුළුවන්. ජීවිත හානි වෙන්න පුළුවන්. ඒ වගේම ගම් වතුරකදී ගෙදර විදුලිය තියෙනවා නම් ගම් වතුර වෙලාවෙ අනිවාර්යයෙන්ම පළවෙනි වැඩේ විදුලිය විසන්ධි කරගන්න. ඇයි? අපි දන්නවා පුතේ අපේ බොහෝ ගෙවල් වල ප්ලග් පොයින්ට් සමහර ගෙවල් වල තියෙන්නේ අපේ ධන හිසටත් පහළින්. ධන හිසටත් පහළින්. ඔව්. ඔව් අන්න එතකොට ඒ වතුර ආවාම ඒ ප්ලග් පොයින්ට්ස් අස්සේ වතුර ගිහිල්ලා ඒ වතුර කාන්දු වෙනවා. මේ විදුලිය කාන්දු වෙනවා වතුරට. එතකොට අපිට යන්නවත් බෑවත් විදුලිය වැදෙනවා. ඒතර ගම් වතුර නිසා නෙමෙයි ඒ මිනිහා මැරුණේ. කරන්ට් ඇදලා මැරුණේ. හරි. ඒ කියන්නේ කොරේ පිටට මරේ කියන්නේ ඔන්න ඔකට තමයි. එහෙනම් ඔන්න තවත් එකක් තමයි ගම් වතුරකදී බඩු බාහිර ආදී ආරක්ෂිතව තැබීමට සුදුසු ක්‍රමයක් හදා ගන්න ඕන. මම අර කිව්වේ තට්ටු නිවාස දාගත්තා නම් අන්න හරි. අපි දන්නවනම් බඩු මුට්ටු වටින කියන බඩු මුට්ටුනේ අපි ගාව තියෙන්නේ. ඒවා අපි උඩ තට්ටුවට දැම්මා. අපි යමු. උඩ තට්ටුවට දැම්මා. අපි වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා යනවා. පුතේ අනිත් එක තමයි ආරක්ෂාව සඳහා ළඟා වෙන්න පුළුවන් උස් ස්ථානයක් ස්ථාන අඳුනගෙන තියෙනවා. ඒ වෙලාවට කොහෙද අතන්ට එකනම එහෙම බෑ. ඔයා මුලින්ම ඒ කියන්නේ ඔයා දන්නවනම් මේ ගම් වතුර තියෙන තැනක් ගම් වතුර එන තැනක් කියලා අන්න ඔයා තීරණය කරගෙන ඉන්න ඕනේ ගම් වතුරක් ආවොතින් අපි පවුලේ උදවිය කොයි වගේ තැනකටද යන්නේ. ඒ යන තැනදී නයි පොළොංගු ඉන්න තැනද දන්නේ. ආරක්ෂිත තැනක් එන්න ඕනේ. ඒ නිසා ඒ ආරක්ෂිත තැන ඔයා ඉස්සෙල්ලා අඳුනගෙන ඒ ආරක්ෂිත තැන සැබෑවටම ආරක්ෂිතයිද කියලා ඔයා දැනගන්න ඕනේ. හරිද පුතේ? අනිත් එක උඩ තට්ටුවට යනකොට යට තට්ටුව එතකොට පෙඟිලානේ තියෙන්නේ. ඇයි උඩ තට්ටු කඩන් නෑ ඒක තමයි මම කිව්වේ. අපි එහෙම කරන්නේ අර මේ අපි ඊට කලින් හදා ගන්නවනේ පුතේ අපේ ගෙදර කණු දාලා ශක්තිමත් සාමාන්‍යයෙන් බිත්තිය තිබුණොත් තමයි ඕක පෙඟි යන්නේ. නමුත් තට්ටු කොට ගිල්ලක් හදද්දී ඒ තට්ටු කොට නැගිල්ල හදන්නේ කණු මතනේ. කොන්ක්‍රීට් කණු මත නේද? එතකොට ඒ කණු ශක්තිමත් හැදීම සහ අනික තමයි ඒ කණු වටා ජලය උරා ගන්න නැති වෙන විදිහට අපි ඔය කියන්නේ දැනටමත් ඔය තියෙන්නේ විවිධාකාර තීන්ත නේද? වෙදර් ප්‍රූෆ් ඒවා. ඒ කියන්නේ අපි වෝටර් ප්‍රූෆ් මේ තීන්ත තියෙන්නේ. අපි පිටත විත්තියට ගන්න අන්න ඒ වගේ තීන්තක් ආලේප කරලා තිබ්බාම ඔන්න අපිට ඒකෙන් ආරක්ෂා වෙන්න හැකියාව තියෙනවා. ඒකයි හැම වෙලාවෙම අපි උඩ තට්ටුවක් හදාගත්තා කියන එක නෙමෙයි. ඒක ආරක්ෂිතව නිර්මාණය කරගන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. පුතේ මම ඔයාලට කියමින් හිටියේ ආපදා මල්ල ගැන. ආපදා මල්ල මොකද්ද බොල මේක? අර රජයෙන් දෙන රුපියල් 5000 බඩු මල්ලද? නෑ. ආපදා මල්ල කියන්නේ මොකක් හරි ආපදාවකදී අපට ඉක්මනින්ම අපේ ගෙදර තියෙන වටිනාලිය කියවීම. මොනවාද පුතේ ගෙදරක තියෙන වටිනාලිය කියවීම? ඔප්පු. ඔව්. ගෙදර උප්පන්න සහතික නේද? ඔයාලගේ සහතික නේද? සමාන අස්වීම සහතික, විභාග සහතික නේ? සහතික පත් වෙන්නත් පුළුවන්. මේවා තමයි වටිනා කියන ලිය කියවීම. අනිත් ඒවා ගන්න පුළුවන්. අච්චු පොත් නම් මේ ගසාගෙන ගියොත් ඉස්කෝලෙන් ගන්න පුළුවන් රත්තරන් බඩු නේ යන්න හරි. පුතේ ඒ වගේ වටිනා කියන බඩු වලට අමතරව ආපදා මල්ලක් තුල තියෙන්නට ඕනේ පිරිසිදු වතුර බෝතලයක්. පුතේ අපි දන්නේ අපි යන්තන මොන වගේද කියලා. ඒ වගේම ක්ෂණික කෑම නේද? බිස්කට් ටිකක් ඒ වගේ. ඒ වගේම පුතේ අනික තමයි
අපි යන තැන මොන වගේද කියලා අපි දන්නේ අපිට නිතරම සම්මානතා පවත්ව ගන්න ඕනේ රජයේ මාධ්‍යත් එක්ක. ඒ කියන්නේ පුතේ අඳුමක් නැති උනක් කවන්න. හරි. පුතේ මෙන්න මේ නිසා රේඩියෝ එකක් චූටි රේඩියෝ එකක් බැටරි වලින් වැඩ කරන රේඩියෝ එකක් ෆෝන් එකක් ගංගේ මක් හරි ගහන්න බැරිනේ. හරිද? ෆෝන් එකක් වගේ එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒත් එක්කම පුතේ ඔබ බෙහෙත් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබේ ගෙදර නිවසේ ඉන්නවනම් වැඩිහිටියෙක් බෙහෙත් බොන නේද? දියවැඩියාවට එහෙම නැත්නම් ප්‍රෙෂර් වලට අන්න ඒ බෙහෙත් වර්ග ඒ ආපදා මල්ල තුල තියෙන්න ඕන. මේ කතාව එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට වෙනස්. ඒ නිසා ඔයා දැනගන්නට ඕනේ ඔයා නිතරම ගම් වතුරකට ලක් වෙන තැනක නම් ඉන්නේ. අන්න ඒවා සහිත මල්ලක් හදා ගන්න ඕනේ. මේකට අපි කියනවා පුතේ මොකක්ද? ආපදා මල්. ආපදා මල්. හරි. ඔයිට අමතරව පුතේ වැදගත් කාරණයක් තියෙනවා. වේගයෙන් ජලය ගලා බසින. දැන් ඔයා ගෙදර ඉඳන් තව තැනකට යනකොට ඔයාට යන්න වෙන්නේ ජලය පාගගෙන. එතකොට අන්න ඔයා ඒ ජලය පාගගෙන යනකොට ඔයා වේගයෙන් ගලා බසින ජලයක් කරහා නම් යන්නේ ප්‍රවේශම් වෙන්න සාමාන්‍යයෙන් අඩි මේ අඟල් 6ක් කියලා කියන්නේ සාමාන්‍ය ස්ථානක් නේ අඩියක්වත් නැහැ. වේගයෙන් ගලා බසින ඒ වගේ අඩියක් විතර වගේ වෙන ජල මට්ටමක් කරහා යනකොට ඒකට පුළුවන්කම තියෙනවා ඔයාව ඇදලා ගන්න. ඔයාව ඇදලා ගන්න. ආන්නේ නිසා පුතේ ප්‍රවේශමෙන් ඒවාරා තරණය කිරීම කරන්න. ඔන්න ඔය වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මොකටද? අපිට මේ ගම් වතුර කියන එක මැඩපවත්ව ගන්න. ගම් වතුර කියන එක මැඩපවත්ව ගන්න ඔන්න අපිට කරන්න පුළුවන් එකම එක දෙයක් තමයි හරි. එහෙනම් ඔන්න පුතේ ගම් වතුර කියන තේමාවත් අපි අදට අවසන් කළා. මම අද රැයට කතා කරනවා නායෑම් ටික. නායෑම් ටික කතා කරනවා. ඒත් ඔබේ නායෑම් ටික කතා කරනවා. ඒත් එක්කම පුතේ මේ අර අන්තිම පිටු දෙකේ 19 20 කියන පිටු දෙකේ තියෙන අභ්‍යාස මාලාව ඔයා සම්පූර්ණ කරගෙන තියාගන්න. ඒකත් මම නායම් ටික පැය භාගයකින් විතර කතා කරලා අර අන්තිමට තියෙන අභ්‍යාස මාලාවට එනවා. ලබන ඉරිදව්වේ අකුණු ගණකලා පාඩම ඉවරයි. හරි. අකුණු ගණකලා පාඩම ඉවරයි. ඒ නිසා පුතේ ඔන්න ඔයාලා අර මම හිතනවා මම මැසේජ් එකකට මට තුන් දෙනෙක් හරි යෙව්වා. ඒක මම අද දාන්නම් මේකේ ලකුණු සංශෝධනය කරලා ඒත් එක්කම ගිය සෙනසුරාදා කියන්නේ ඊයේ පන්තියට එන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඉන්න බැරි කියන අපි කරේ නෑ